විරාමයෙන් අනතුරු ඔබ නැවතත් එකතු වන්නේ අඟහරුවාදා අපි ඔබලත් එක්ක අපි දෙවන විශේෂාංගයේ විදිහට දානවා අපි උදෑසන මතක් කරා වැඩසටහන් පෙළ ගැස්මේදී ජූරිය විශේෂාංගය ඔබ වෙනුවෙන් ගෙනෙනවා කියලා. දැන් විශේෂයෙන් මේ දවස්වල අපි නිවස තුළට මෙලාම ඉන්නේ. දැන් පසුගිය දවස්වල අපි දැක්කා මේ රෝහල් ආරංචි මාර්ග ඔස්සේත් මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය මේ දවස්වල වැඩිපුර දක්නට ලැබෙනවා කියන එක. දැන් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ සම්බන්ධයෙන් අපි පීඩාවට ලක් වෙන කෙනෙක් නම් ඔබ අපි හැම කෙනෙක්ම වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් නම් ඔස්සේ අපි වැඩ කටයුතු කරන්නට අවශ්‍ය වෙන්නේ. කොයි විදිහටද ඒ ඔස්සේ නීතිය අපිට සම්බන්ධ කරගන්නට අපිට හැකියාවක් ලැබෙන්නේ කියන වගත් අපිට කතා බහ කරන්න අද දවසේදී වෙලාව වෙන් කරගන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමයි දැන් මේ කාල සීමාවේදී ඔබේ පසුගිය නඩු කටයුත්තක් වෙන්න පුළුවන්. ටිකක් පස්සට කල්දායමේ ස්වභාවයක් දක්නට ලැබෙනවා නම් ඒක කොයි විදිහටද ඔබේ පැත්තට සාධාරණීකරණීය කරගන්න හැකියාවක් ලැබෙන්නේ සහ ඔබේ වාසිදායක තත්ත්වය කොයි විදිහටද ඔබට ලබා කරගන්නට හැකියාව ලැබෙන්නේ සහ කොයි විදිහටද පහුවෙන නඩු කටයුතු වලට ඔබ මුහුණ දිය යුත්තේ කියන වගත් අපි අද දවසේදී ඔබ දැනුවත් කරන්න සූදානම්ින් ඉන්නවා. එහෙමනම් අපි ආරම්භ කරනවා අද දවසේදී අපේ දෙවන විශේෂාංගයේ ජූරිය විශේෂාංගය. ජූරිය විශේෂාංගය වෙනුවෙන් අද දවසේදී අපත් සමග එකතු වෙනවා ජ්‍යෙෂ්ඨ නීතිඥ මහේෂ් කටුනාන්ද නීතිඥතුමා. අයිබෝන් සුබදාසනක් නීතිඥතුමනි. අයිබෝන්. හොඳයි. නීතිඥතුමනි අපි අද දවසේදී කතා කරන මාතෘකාව පිළිබඳ අපි දැනුවත් කරා. ඒ වගේම තමයි ඔබට මතක් කරනවා ඔබ නිවස තුළ වෙලාම ඉන්න කෙනෙක් නම් ඔබටත් අද දවසේදී අපි කතා කරන මේ මාතෘකාව සම්බන්ධයෙන් ගැටලු කාරණා තියෙනවා නම් සජීවීව අපත් සමග එකතු වෙලා නීතිඥතුමා සමග සම්බන්ධ වීමේ හැකියාවක් ඔබට ලැබෙනවා. අපේ මැදිරියේ දුරකථන අංකය 0115 299 299 කියන අපේ දුරකථන අංකය ඔස්සේ ඔබට අවස්ථාව තියෙනවා සජීවීව අපත් සමග සම්බන්ධ වන්නට. දැන් නීතිඥතුමනි දැන් ගෘහස්ත ප්‍රචණ්ඩත්වය පිළිබඳ අපි නිරන්තරයෙන් කතා කරනවා. මෑත කාලේදී රෝහල් ආරංචි මාර්ග ඔස්සේත් අපි දැක්කා ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ටිකක් වැඩි වෙලා තියෙනවා කියන එකත් අපි අහලා තිබුණා සහ දක්නටත් ලැබුණා. මේ කටයුත්තේදී කොයි විදිහටද මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය අපිට බලපැවැත්වෙන්න කියන එකටත් වඩා ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියන්නේ මොකක්ද? මොන වගේ කාරණාවන්ද ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ වෙන්නේ කියන තැනින් අපි අද දවසේදී කතා බහ ආරම්භ කරමු. ඇත්තටම සමාධි ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියන කිව්වොත් වචනාර්ථයෙන් ගත්තොත් ගෘහයක් ආශ්‍රිතව. ඒ කියන්නේ වෛවාහික ගෘහයක් කිව්වහම ඒක වෛවාහික ගෘහයක් හැටියට තමයි ගොඩක් වෙලාවට සැලකෙන්නේ. යම් කිසි දෙදෙනෙක් විවාහ වෙලා හරි විවාහ නොවි එකට ජීවත් වෙන අවස්ථාවකදී හරි එහෙම නැත්නම් විවාහ වෙච්ච දෙන්නෙක් වෙන් වෙච්ච අවස්ථාවකදී ඒ දෙදෙනාගෙන් අනිත් ඒ කියන්නේ එක්කෙනෙක්ගෙන් අනිත් පාර්ශවයට වයිෆ් කියන්නේ බිරිඳගෙන් මහත්මයාට හෝ මහත්මයාගෙන් බිරිඳට විශේෂයෙන් අපේ ලංකාවේ දකින්න තියෙන මහත්මයාගෙන් බිරිඳට එවැනි වූ අවස්ථාවකදී ඇයගේ හෝ ඔහුගේ ජීවිතයට දැඩි බලපෑමක් ඇති කරලා ඇයට එක්ක නිවසේ ඉන්න බැරි තත්ත්වයක් උදා වෙනවා නම් ඇයගේ ජීවිතයට හෝ ශරීරයට එහෙම නැත්නම් ඇයගේ දරුවෙක්ගේ එහෙම නැත්නම් ඇයගේ අම්මාගේ තාත්තගේ සහෝදරයෙක්ගේ සහෝදරියගේ වගේ පුළුල් පරාශයක් තුළ ඉන්න අයට දැඩි කායික සහ ජීවිත තර්ජනයක් එල්ල වෙනවා නම් ඊට අමතරව අඩන්තේට්ටමක් එහෙම නැත්නම් පැහැරගෙන යෑමක් ඒ වගේ දෙවැනි තත්යකට පත්වීමේ දැඩි අවධානමක් තියෙනවා නම් හරි වෙමින් පවතිනවා නම් එය වළක්වා ගැනීම සඳහා තියෙන ප්‍රතිකර්මයක් තමයි මේ 2005 මේ පනතින් පහසුකම් සලසලා තියෙන්නේ. ඉතින් ඒක විශාල පුළුල් පරාසයක පැතිරෙනවා. ඒ කියන්නේ මොකද්ද මේක කියන එකත් විශාල පරාසයක පැතිරෙනවා. කාටද මේකෙන් පීඩාවපත් වෙන්නේ කියන එකත් විශාල පිරිසක් මේකට අන්තර්ගත වෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් මේක තුල කොටින්ම තමන් ආයතනයක රැකියාවට යනවා නම් ඒ රැකියාවට ළඟට ඇවිල්ලා කෑ ගහනවා නම් ඒ රැකියාවට නිරන්තරයෙන් දුරකථනයෙන් තර්ජනය කරනවා නම් එවැනි දේවල් පවාවත් මේක විහිදෙනවා. තමන් ෆලෝ කරනවා නම් තමන් පසුපස හඹා යනවා නම්
ඒ සේරම මේ පනතේ සඳහන් කරලා තියෙනවා. දැන් නීතිඥතුමනි දැන් විශේෂයෙන් අපි මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේදී කතා කරන්නේ පුරුෂ පාර්ශවයේ විසින් ස්ත්‍රී පාර්ශවයට වෙන ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ තමයි වැඩිදුර කතා බහ වෙන්නේ. දැන් මේක මේ කාන්තාවන්ට විතරක් නෙමෙයි නේද? මේක කාන්තාවන් විසින් පුරුෂයන්ටත් මේ ප්‍රචණ්ඩත් ක්‍රියාවලිය පටන් ගන්න ආරම්භ වීමේ හැකියාවක් ලැබෙනවද? ඔව්. ඒ කියන්නේ කාන්තාව දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් ඊටාම අහිංසක ස්වාමි පුරුෂයෙක් ගැන හිතන්නකෝ. ඇත්තටම බොහොම තැම්පත් අහිංසක ස්වාමි පුරුෂයෙක්. හැබැයි ඒ ස්වාමි පුරුෂයාට ඒ කියන්නේ කාන්තාව පහර දෙනවා නම් පුංචි දෙයකට කිපෙනවා නම් සමහර විට ඇයගේ යම්කිසි මානසික ව්‍යාධියක් නිසා වෙන්නත් පුළුවන්. මොකක් හරි හේතුවකින් මොකක් හෝ හේතුවක් කියන්නකෝ එයාගේ තියෙන මානසික ව්‍යාධියක් නේද ඇයගේ තියෙන වෙන අනියම් සම්බන්ධතාවයක් කියන්නත් වෙන්නත් පුළුවන්. එවැනි අවස්ථාවකදී මේ පුරුෂයාගේ නිවසින් නම් පුරුෂයා ඉන්නේ. එහෙම නැත්නම් බිරිඳගේ නිවසින් නම් මේ විවාහය පවත්වාගෙන යන්නේ. එතනින් අර පුරුෂයා ඉවත් කිරීම සඳහා යන උපක්‍රමයක් හැටියට පුරුෂයාට යම්කිසි තාඩනයක් පීඩනයක් පහර දීමක් ඇයගේ ඥාතීන් සහෝදර සහෝදරියෝ පියාවල් යාළුවෝ සේරම එක්කහුව වෙලා එහෙම නිරන්තරයෙන් බැන වැදීම් වෙනවා නම් එතකොට ඔහුට රැකියාව කරගෙන යන්න දෙන්නේ නැත්තම් එවැනි තත්ත්වයක් තුළ ඒ පීඩාවටපත් පුද්ගලයාත් මොකද මෙතන මේ පනතේ තියෙන්නේ කලත්‍රයා කියලා. කලත්‍රයා කිව්වහම බිරිඳගෙන් සැමියාට වෙන්නත් පුළුවන් සැමියාගෙන් බිරිඳට වෙන්නත් පාර්ශ්ව කිහිපයක්ම මේ කලත්‍රයා කියන තැනට එකතු වෙලා තියෙනවා නේද? ඒ විතරක් නෙමෙයි දරුවෝ. දැන් තාත්තගෙන් දරුවන්ට මවගෙන් දරුවන්ට ඒකත් අයිතියි. දැන් ඔබතුමා සඳහන් කරා මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියන්නේ මොකක්ද කියන වගේ දැන් සාමාන්‍යයෙන් දැන් ගොඩක් දෙනෙක් ගෘහස්ත හිංසනයේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියව මේ පහර දීමකට ලක්වීම විතරමයි සඳහන් කරන්නේ. එහෙම නෙමෙයි. ඒ ඔස්සේ සම්බන්ධ වෙන තවත් කාරණා මොනවද? ඔව් ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් පහර දීමක් කියන එක කියන්නේ දැඩිම පීඩනයක් නේ. ඒ කියන්නේ Tamanගේ ශාරීරිකව Tamanට කෙලිම ඍජුව පහර දීමක්. තුවාල කිරීමක් වෙන්න පුළුවන් මිනි මැරීමකට තත් කිරීමක් වෙන්න පුළුවන් ඒ වගේ ඒක මරණය දක්වා විහිදෙන විශාල පුළුල් පරාසයක් ඒක. හැබැයි එහෙම නැත්නම් තමන්ගේ ගෙදරින් ඇදගෙන ගිහලා එළියට දාන්න. පැහැරගෙන යෑමට. ඒ වගේ. ඉතින් එතකොට දැන් එහෙම නැතුව දැන් තමන්ගේ දැන් මේක දියුණු වෙලා මේ தත්ත්වය අර ඍජු ශාරීරික தත්ත්වයෙන් එහාට ඔබට ගිහිල්ලා දැන් ඇවිල්ලා තියෙනවා ඒක මානසික පීඩනයක් ටෝචර් මානසික පීඩනය හිංසනය මානසික හිංසනය මෙන්ටල් ටෝචර් ඒකත් මේ තත්ත්වයටම බරපතල විදිහට විඳින්න බැරි තත්ත්වයටම මානසික ආතතිය ඇති වෙලා ඒ මනුස්සයා ලෙඩෙක් වෙන තත්ත්වයට යම්කිසි පීඩාවක් වෙනවා නම් නිරන්තර පීඩාව ඒකත් මෙතෙන්ට අදාළ වෙනවා. ඒ කියන්නේ ඊට අමතරව ඒ පුද්ගලයා දැන් සමහර විට මේ දෙන්න වෙන් වෙලා ඉන්න පුළුවන්. හැබැයි ගෙදර ඉන්න දෙන්නේ නැහැ. ගෙදර ගාවට ඇවිල්ලා ගල් ගහනවා. ගෙදර ගාවට ඇවිල්ලා කුණු හරපෙන් බයිනවා. බීලා ඇවිල්ලා කෑ ගහනවා. රැකියාවට යන පාර දිගේ බැන බැන යනවා පස්සෙන් යනවා. රැකියාව ස්ථානයට ගිහිල්ලා බයිනවා. රැකියාවේ ස්ථානයට නිරන්තර දුරකථන ඇමතුම් දෙනවා. දැන් අලුතෙන් එතනින් එහාට ඔබට ගිහිල්ලා ඉන්ටර්නෙට් එකෙන් ඊමේල් දාලා ඒ වගේ දේවල් කරනවා. ඉතින් මේ සියලුම පරාසයටම මේක දැන් ආවරණය වෙනවා. දැන් නීතිඥතුමනි දැන් නඩු කටයුත්තක් පවරනවා නම් මුලින්ම ඉදිරිපත් විය යුත්තේ මොන පාර්ශවය විසින්ද මේ සඳහා? අනිවාර්යයෙන්ම පීඩාවටපත් පාර්ශවයනේ. පීඩාවටපත් පාර්ශවය හෝ ඔහු හෝ ඇය වෙනුවෙන් ඉදිරිපත් වෙන කට්ටිය. එතකොට ඒකට ඒ පීඩාවටපත් වෙච්ච පාර්ශවය බාල වයස් ළමයින්ට වෙන පීඩාවකදී නම් එතෙන්දී අධිකරණයෙන් අර සහායක මිත්‍රයා කියලා පත් කිරීමක් කරගන්න ඕනේ. නේ ඒ සිවිල් අධිකරණයකින් එහෙම නැත්නම් බහරකාරයෙකුට පුළුවන් ඕනෑම වෙලාවක බහරකාරයෙකුට පුළුවන් දරුවා ඉන්නේ කාගේද බහරේ දරුවෙකුට යම්කිසි පීඩාවක් වෙන අවස්ථාවකදී බහරකාරයෙක්. එතකොට බිරිඳට පීඩාවක් වෙනවා නම් ඇයට ඍජුවම පුළුවන්. ඇයට ජීවිත අවදානමක් තියෙනවා නම් යන්න දෙන්න බැයි නම් ඇය සැඟවි වගේ නම් ඉන්න තත්ත්වයකපත් වෙනවා නම් ඇයගේ ආසන්නතම ඥාතීන්ට ඒ සම්බන්ධයෙන් පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරලා ඒ වැඩ පටන් ගන්න පුළුවන්. ඒතර මෙතෙන්දී මේක පොලිසිය මගිනුත් මෙහෙවන්න පුළුවන් නඩුව පුද්ගලික නඩුවක් හැටියට තමන්ට පුද්ගලික පැමිණිල්ලක් පවරන ආකාරයට මහේස්ත්‍රාත් අධිකරණේ ඒ තමන් දාන්න පුළුවන්. දැන් ශාරීරික හිංසනය නම් අපිට ඔප්පු කිරීමේ හැකියාවක් තියෙනවා. මේ විදිහට අපිට පහර දීමක් වුණා මෙහෙම. හැබැයි මානසික හිංසනයකට ලක් වුණාම අපි කොහොමද අධිකරණයකදී හෝ ඒක ඔප්පු කරලා පෙන්වන්නට හැකියාවක් ලැබෙන්නේ? මෙතෙන්දී මෙහෙමයි දැන් පුද්ගලයේ
විසින් සිදු කරන යම් කිසි ක්‍රියාවක් මගින් ඒ ක්‍රියාව නැවැත්වීමට ගන්න ආඥාවක් මෙතන තියෙන්නේ. අවසානයේදී මේක తాවකාලික ආඥාව ස්ථිර ආඥාවක් බවට පත් වෙනවා. ඒතර එතෙන්දී ඇත්තටම කියන්නේ අවුරුද්දක විතර අවම කාලයකට මේ පුද්ගලයාව තමන් පදිංචි නිවසෙන් හෝ තමන්ට මේ ඒ අදාළ ප්‍රදේශයට යන්න බැරි තත්ත්වයට නවත්වන ආඥාවක් මෙතන තියෙන්නේ. ආරක්ෂණ ආඥාවෙන් කරන්නේ ඒක. ඒතර ඒ පුද්ගලයෙක්ව එහෙම නවත්තනවා කියන්නේ නිකන් හුදු චෝදනාවකින් කරන්න බෑ. එතෙන්දී ඒක ඔප්පු කරන්න ඕනේ. ඉතින් එතෙන්දී සාක්ෂිමය වශයෙන් දිවුරුම් පෙස්සන් වලින් ඒක තහවුරු කරන්න ඕනේ. ඉතින් එතකොට ඒ తত্ত্বය තුල ඇය හෝ ඔහු ඒ අනිත් ඇයට හෝ ඔහුට නවත්තන්න නම් ඒක සාක්ෂිමය මගින් ඔප්පු කරන්න ඕනේ. ඒ කියන්නේ පහර දීමක් ඔප්පු කරගන්න උනත් පහර දුන්නයි කියලා නිකන් හුදු කතාවක් හරියන්නේ නැහැ. එතකොට ඒකදී අධිකරණ වෛද්‍යවලට යොමු කිරීමක් වෙන්න පුළුවන් අය හෝ ඔහු. එතකොට එහෙම නැත්නම් ඒක ඇසදුටු සාක්ෂි වලින් කෙලින්ම ඔප්පු කරන්න පුළුවන් තත්ත්වයන් තියෙනවා. CCTV කැමරා තියෙනවා. ඒ වගේ දැන් අලුතෙන් මොබයිල් ෆෝන් එකෙන් රෙකෝඩ් කරනවා. ඒ වගේ තත්ත්වයන් ඒ තත්ත්වය සහ පසු තත්ත්වය සහ පෙර තත්ත්වය ඒ වගේ දේවල් අරගෙන අර දිවුරුම් පෙස්සන් වලින් තමයි තමන් ඒ ආකෘතියට අනුව නඩුව හදලා අධිකරණයට ඉදිරිපත් කරනවා. සහාය ලියවිලි දිවුරුම් පෙස්සමකින් තහවුරු කරලා. ඒතර ඒ වගේ දේවල් වලදී ෆොටෝ එහෙම ඉදිරිපත් කරනවා නම් ඒවත් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඒව තමයි තහවුරුවක් අවශ්‍යමයි. දැන් මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්ව ක්‍රියා සම්බන්ධයෙන් අපි මොන වගේ කුමන අධිකරණයකටද මේ නඩුව පැවරිය යුත්තේ? මේක කෙරීම මහේස්ත්‍රාත් අධිකරණය. මහේස්ත්‍රාත් අධිකරණය මේ සිදුවීම සිදුවෙන කියන්නේ මේ සිදුවීම උනේ යම් ප්‍රදේශයකද ඒ ප්‍රදේශයේ ආශ්‍රිතව තියෙන මහේස්ත්‍රාත් අධිකරණය කියන්නේ ඒක එන අධිකරණ කලාපයට අයිති මහේස්ත්‍රාත් අධිකරණය තමයි බොහෝ විටම මේ ඒක බලපාන්නේ. දැන් වෙන් වෙලා ඉන්න අවස්ථාවකදී අපි කිව්වොත් Taman ගිහිල්ලා වෛවාහික නිවස අතහැරලා වෙන තැනක පදිංචි වෙලා ඉන්නවනම් එතෙන්දී අපි මේ වෙන තැනක ඉඳලා ඒ නඩුව දාන්න පුළුවන්. දාලා ඒ Taman ඉන්න තැනට එන එක නවත්තන්න පුළුවන්. හරි. දැන් නීතිඥතුමනි මේ විශේෂයෙන් දැන් මේ ප්‍රචණ්ඩත්ව ක්‍රියා සම්බන්ධයෙන් අපි ප්‍රචණ්ඩත්වයට හිංසනයට ලක්වෙන පාර්ශ්වය විසින් අපි මුලින්ම යා යුත්තේ පොලිස් ස්ථානය වෙතද එහෙමත් නැත්නම් අපි කෙලින්ම නීතිඥවරයෙක් මාර්ගයෙන්ද මේ සඳහා අපි යොමු විය යුත්තේ? මෙහෙමයි දැන් සමහර වෙලාවල් වලදී ඇත්ත වශයෙන්ම මේ පීඩාවට හිංසනයට පත්වන පාර්ශ්වයට නීතිඥයෙක් හමු වෙන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. يعني මේ අවස්ථාවේදී දැඩි අවධානමක් තියෙනවා පොල්ලකින් ගහලා ඔළුව පලන්නනේ. එහෙම නැත්නම් ඇඟපතට පහර දෙන්න, කකුල් කැඩෙන්න, ජීවිත අවධානමක් එන්න පුළුවන්. ඒ වෙලාවට ඉතින් කරන්න තියෙන හොඳම දේ තමයි ඉස්සෙල්ලම තමන්ට ළඟ දුරකථනයක් තියෙනවා නම් 119 ඇමතලා තමන්ගේ අවධානම වහාම කරලා එතෙන්ට පොලිසිය ගෙන්න ගන්න. ඒක එබෙලේ තියෙන ඍජු සාක්ෂියක් ඒක. ඒ අවස්ථාවේ සිදුවෙමින් පවතින. එහෙම නැත්නම් ඒ පොලිසියට ඒක දැනුම් දෙන්න තමන්ට නොහැකියාවක් තියෙනවා නම් තමන්ට ඉන්න ආසන්නතම පුද්ගලයෙක් මාර්ගයෙන් දුරකථන ඇමතුමක් දීලා මට මෙහෙම දෙයක් වෙනවා මේක පොලිසියට දැනුවත් කරන්න පොලිසිය එක්ක එන්න කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට ගහලා ගියා නම් තමන්ට එතනින් එහාට ඒක පීඩාව ඉවර වුණා නම් එතනින් එහාට ඒ පීඩාව ඉවරුණා කියන්නේ මේ පළවෙනි අවස්ථාවේ තමන්ට මේ සිදුවීම වෙනකොට තමන්ට පොලිසියට යන්න පුළුවන්. එතකොට දැන් පොලිසියට ගියාම පොලිසිය ඔහුට හරි ඇයට හරි අනතුරු වෙලා තියෙනවා නම් ඒ කියන්නේ තුවාල සිදු වෙලා තියෙනවා නම් එතෙන්දී ඔවුන් එක්ක කට උත්තරයක් ලියාගෙන හරි කියන්නේ පැමිණිල්ලක් ලියාගෙන ඒ පැමිණිල්ල විභාග කරන්න පුළුවන් තත්ත්වයක් නැතුව ඔහුගේ ජීවිත අවදානමක් තියෙනවා නම් ඒ සමයෙන් වහාම රෝහල් ගත කරනවා. ඊට පස්සේ තමයි ඉතුරු වැඩ කටයුතු පටන් ගන්න. හරි. අපි නීතිඥතුමනි පුංචි වෙලාවක් දෙන්න අපි නැවතත් එකතු වෙනවා වෙලාව බලලා. කුමාරිකා මුසු වූ නව සර්ෆ් එක්සෙල් දැතට සුමුදුයි පෙල්ලම් මට්ටුයි. හොඳයි ඔබට අවස්ථාව. එතකොට එහෙම තත්ත්වයක් තුල එතනින් එහාට ඒ කියන්නේ පොලිසිය කියන්නේ ගොඩක් වෙලාවට මේක බහුලව අපි දකින්න ලැබෙන්නේ පොලිසියෙන් තමයි මේ නඩු කටයුතු අරගෙන යන්නේ. ඉතින් එතකොට අපිට ඒ පොලිසිය මගින් ඒ
ගෘහස්ත ප්‍රචණ්ඩත්ව නඩුව ඒට ආශ්‍රිතව අනිකුත් අවදානම් දේවලුත් සහායක පහර දීම් අඩන්තේට්ටම් කිරීම පැහැරගෙන යෑම සියලුම දේවල් අඩංගු කරලා ඔහු මේ නඩුව දානවා. යම් කිසි විදිහකින් අපිට තේරෙනවා නම් පොලිසිය මගින් මේ නඩු කටයුත්ත පවත්වාගෙන යන්න බෑ කියලා. ඒකට ඉතින් මම කිසිම කෙනෙකුට චෝදනා කරන්නේ නැහැ. ඉතින් එක එක පුද්ගලික කාරණා තියෙනවා. ඉතින් එතෙන්දී සමහරු කියනවා පොලිසියට දේශපාලන බලපෑම් තියෙනවා. එහෙම නැත්නම් හැඳුරුම්කම් තියෙන. මම හිතන්නේ ඉස්සර වගේ නෙමෙයි අද තියෙන තත්ත්වය. මොකද පොලිස්පතිතුමාට කෙලින්ම කතා කළොත් පොලිස්පති සහන මැදිරියට කතා කළාට පස්සේ පොලිස්පති සහන මැදිරියෙන් ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වෙනවා. අර ඉස්සර තිබිච්ච තත්ත්වයට වැඩිය ගොඩක් දියුණු තත්ත්වයක් තමයි අද පොලිසිය ආශ්‍රිතව තියෙන්නේ. ඉතින් ඒ නිසා පොලිසිය මගින් වෙනවා. යම් කොහොම හරි දෙයකින් එහෙම උනේ නැත්තම් සමහර විට පොලිසියට තේරුම් යන්නේ නැති මට්ටමේ සංකීර්ණ කතන්දරයක් මෙතන තියෙන්න පුළුවන්. පොලිසිය හිතන නෑ ඕක වෙන්නේ නෑ. ඕක මේ සාමාන්‍ය දෙයක් නෙමිස්. නැත්නම් සාමාන්‍ය දෙයක් නෙමෙයි මහත්තයා. ඕක අපිට මේ වැඩක් නෑ. ඕගොල්ලෝ ඕක විසඳගන්න කියන මට්ටමින් තත්ත්වයක් ආවොත් නමුත් Tamanට හොඳ ආකාරව මේක තේරෙනවා නම් Taman මෙතන මේ අවදානමක ඉන්නේ. මේක එතකොට Tamanට පුජ්‍යලික නඩුකරයක් මාර්ගයෙන් නීතිඥ නියෝජනයක් අරගෙන කරගන්න පුළුවන්. ඊට අමතරව නීතිඥ නියෝජනයක් කරන්න සල්ලි නැත්තම් දුප්පත් දරිද්‍රතාවයක් තියෙන මේ ආර්ථික ශක්තියෙන් අඩුපාඩු කරනවා නම් අපිට පුළුවන් අපේ රටේ තියෙනවා ඒක සඳහා නීති ආධාර ලබා දෙන ආයතන ඒ හරහා කරන්නත් පුළුවන්. හොඳයි අපි ඔබට මතක් කරන්න නීති ආධාර කොමිෂන් සභාවේ දුරකථන අංකය ඔස්සේ ඔබට ඔබේ නීතිමය ගැටලු සම්බන්ධයෙන් දැන් අද දවසේදී අපිට මෙතන සජීව සම්බන්ධ වෙන ඔබ සමග පමණයි සම්බන්ධ වීමේ හැකියාව ලැබෙන්නේ. අපි නීති ආධාර කොමිෂන් සභාවේ දුරකථන අංකය ඔබට ලබා දෙන මේ ඔස්සේ ඔබට අයත් දිස්ත්‍රික්කයට අනුව ඔබට පුළුවන්කමක් ලැබෙනවා ඔබේ නීතිමය ගැටලු වලට යම්කිසි සහනයක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. 0112 433 618 02 433 618 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට සම්බන්ධ වෙලා ඔබේ නීතිමය ගැටලු සම්බන්ධයෙන් කරුණු කාරණා දැන හඳුනාගෙන විසඳා ගැනීමේ හැකියාවක් ඔබට ලැබෙනවා. ප්‍රචණ්ඩත්වයේ සම්බන්ධයෙන් තමයි අද දවසේදී වැඩිපුර අවධානයක් යොමු කරලා ඔබත් සමග මේ කතා බහ ගෙනියන්න ඕනේ කියලා අපි විශ්වාස කරේ. දැන් අද දවසේදී අපි කතා කරා කොයි විදිහටද ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ සිදුවන්නේ සහ කොයි විදිහටද ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ සිදුනෑන් පස්සේ අපි අධිකරණයේ වෙත යොමු යුත්තේ කියන වගේ. දැන් නීතිතුමනි දැන් අධිකරණයේ වෙත යොමු නැන් පසුව කෙනෙක් කොයි විදිහටද පසුව ක්‍රියාමාර්ග ගත යුත්තේ සහ කොයි විදිහටද නීතිමය පැත්තෙන් ඔහුට බලපාන්නේ දේවල්. අධිකරණයට මේක මේ පැමිණිල්ල ඉදිරිපත් කරාම පොලිසිය මාර්ගයෙන් හෝ තමයි පෞද්ගලිකව ඒක ඉදිරිපත් කරනවා. ඒකේ සාක්ෂිමය තහවුරුවකුත් එක්ක දියුණු පැසමකුත් එක්ක. ඒතර එතෙන්දී අධිකරණය මුලින්ම සලකා බලනවා මේකේ තියෙන අවදානමේ ප්‍රමාණය. කරුණවල සත්‍ය අසත්‍යතාවය එක්කම මේ පුද්ගලයාට එරෙහිව මේ වින්දිතයා මේ පැමිණිලි කරන පාර්ශවය රැකගන්න එපා ඉස්සෙල්ලම. ඒතර එයාට තියෙන අවදානමේ ප්‍රමාණය මත තමයි හැමදේම තීරණය වෙන්නේ. එතකොට අධිකරණය සෑහීමකටපත් වෙනවා නම් ඒ ඉදිරිපත් වෙච්ච කරුණු මත මේ දැඩි අවදානමක් තියෙනවා මේ දෙන්න තවදුරටත් මේකට ඉඩ සැලසුවොත් මේ සිදුවෙන ක්‍රියාදාමයේ තවදුරටත් ඉස්සරහට යන්න ඇරියොත් එක ගෙදර වෙන්න පුළුවන් අර මං කියපු જાතිය දේවල්. ඒක දැඩි අවදානමක් තියෙනවා. දැන් ඉදි නිරන්තරයෙන් සිදුවෙමින් මේ තනත්තාට හරි තනත්තියට ප්‍රශ්නයක් ඇති වෙන්න. ඒ නිසා ඒ තනත්තිය හෝ තනත්තා රැකගැනීමේ ප්‍රධානම මුඛ්‍ය පරමාර්ථයෙන් තමයි මේ තත්ත්වය පටන් ගන්න. එතෙන්දී දින 14කට වළංගු වෙන්න තාවකාලික නියෝගයක් පනවලා ඒ මගින් ඔහු ඇය සීමා කරන්න පුළුවන් මුලින්ම. ඒතොර ඒකදී අර තහවුරුව ලබා ගන්නවා අධිකරණය විසින්. එතකොට ඒ වගේම එතනදී අධිකරණයේ අවධානය යොමු කරනවා මේ නවත්තන පුද්ගලයා ඉන්නවනේ. වග උත්තරකාරයා. වග උත්තරකාරයා හෝ කාර්ය ඔහුට හෝ ඇයට මේ ආඥාව නිසා සිදුවන අගතියකුත් තියෙනවනේ. දැන් ගෙට එන්න එපා කියලා කිව්වොත් මේ පුද්ගලයාට මොකද වෙන්නේ? එතන අවදානමේ කියන්නේ පීඩාවට පත්වන බින්දිතයාට සිද්ධ වෙන අවදානමේ ආසන්නතමකම හෝ අවදානමේ භයානකකම සලකනවා වගේම අධිකරණය සලකනවා අර වග උත්තරකාරයාට මේකෙන් වෙන
හානියේ ප්‍රමාණය. ඔය දෙක අතර සංසන්දනාත්මකව බලලා තමයි අධිකරණයේ අර తాවකාලික නියෝගය දෙන්නේ. හැබැයි తాවකාලික දින 14කට වළංගු වන නියෝගයක් දීලා ඔහුට හෝ ඇයට වහාම මේ අධිකරණයට පැමිණෙන්න නොතීසියක් දෙනවා. ඒතර මේ නොතීසිය අධිකරණයේ පිස්කල්වරයා මගින් තමයි බාර දෙන්නේ. ඒතර ඔහු හෝ ඇය එතනින් පලා ගිහිල්ලා නම් ඔහු සාමාන්‍යයෙන් ජීවත් වෙමින් සිටපු තැන ඉදිරි ප්‍රසිද්ධ ස්ථානයක පේන තැනක දොරේ හරි බිත්තියක හොඳට පේන තැනක අර නොතීසිය අධිකරණ නොතීසිය ඇලවීමත් ප්‍රමාණවත් මේක බාර දීමක් හැටියට සැලකනවා. ඒතර එහෙම නැත්තම් අර කෙලින්ම අර පුජ්‍යලයා අධිකරණයට යොමු කියන්නේ පොලිසිය මගින් වගේ වෙලාවකදී ඔහුව කෙලින්ම අධිකරණයට එදාට ඉදිරිපත් කරන වගේ උත්තරකාරයෙක් හැටියට. ඒතර ඔහු ඉදිරියේ තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඒතර ඔහු ඉදිරියේදී ඒක සිද්ධ වෙනකොට උනත් ඒක පාක්ෂිකව තමයි මූලිකවම යන්නේ. මොකද අර කරුණ කියලා අධිකරණයේ ඒතර ඔහුට ඔහුගේ නීතිඥ නියෝජනයකුත් අරගන්න පුළුවන්. නමුත් මූලිකව වෙන්නේ මේ අර తాවකාලික නියෝගය පනවන්නේ දෙවෙනි අදියරට තුන්වෙනි අදියරට යන්න ඉස්සෙල්ලා ඒ අවධානමේ තත්ත්වය අනුව. දැන් යම් කිසි විදිහකින් අධිකරණයේ සෑහීමකටපත් වෙනවා නම් මෙතනදී දැඩි අවධානමක් නැහැ. මේක අවධානමක් තියෙනවා. අවධානම හදිසියෙම මේක දෙපැත්තට සවන් දීලා මේක විමර්ශනයක් කරලා විභාගයක් කරලා සාක්ෂි අරගෙන කරත් හොඳයි කියලා වුණොත් එතකොට අධිකරණය කරන්නේ අර తాවකාලික දින 14ට බලපාන නියෝගය දෙන්නේ නැහැ. ඔහු කරන්නේ නොතීසි දෙනවා අධිකරණයට එන්න කියලා. එහෙම නැත්නම් මෙයාට මේ දැන් අධිකරණයේ පෙනී සිටින පුද්ගලයාට කියනවා මේ සම්බන්ධයෙන් මේ තමන්ට එරෙහිව නියෝගයක් නොපැමිණීමට හේතු තියෙනවනම් ඒක ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. ඒ වගේම දැන් ඔතෙන්දි ගොඩක් වෙලාවට සිද්ධ වෙනවා දැන් එහෙම නියෝගයක් නොපැමිණීමට හේතු කියන්න ඉස්සරින් සමහර විට කියනවා දැන් මේ තියෙන தත්ත්වය දෙන්නගේ මානසික தත්ත්ව තේරුම් අරගත්ත පුද්ගලයෝ නඩු කිය ඉස්සරහට යන්න තෙන්දී ඔවුන් කියනවා එහෙනම් තමම එහෙනම් ඈත් වෙලා ඉඳන් මේ தත්ත්වය සමනයටපත් වෙනකන් ඊට පස්සේ අපි බලමු කියලා අධිකරණයට පොරොන්දු වෙනවා. එතකොට එහෙනම් නඩු කටයුතු එක తాවකාලිකව නවතිනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ පනතිත් පැහැදිලිවම තියෙනවා. එවැනි අධිකරණ ක්‍රියාදාමය කෙටි මාර්ගයකින් ඉවර කරගෙන ඔහු ඇය ඒ ස්ථානයෙන් බැහැරවීමකට කැමති වෙලා ඒ කටයුත්ත සමතයකට පත් කිරීම ඒ කරපු වැරද්ද පිළිගැනීමක් හා සලකන්නේ නැහැ. හරි දැන් නිසිතුමනි දැන් ඔය විදිහට දැන් එක කෙනෙකුට එක නඩුවක් පැවරලා තියෙන අවස්ථාවකදී යම් කිසි පාර්ශ්වයක් විසින් තවත් නඩුවක් පැවරීමේ අවස්ථාවක් හිමි වෙනවද? ඔව් ඒ කියන්නේ දැන් මේ පුජ්‍යලයෝ දෙන්නෙක්ගේ හබයක් නෙමේක තියෙන්නේ. ඒතර මෙතෙන්දී Tamanට මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්ත පනත යටතේ නඩුවක් පැවරුවා කියලා ඒ පනතේ මගින් වෙනත් නඩු ඒ අදාළ අනිත් පාර්ශවයට එරෙහිව නඩුවක් වෙනත් නඩු පවරීමේ තියෙන අයිතිවාසිකම් අහිමි වෙන්නේ නැහැ. ඒ උදාහරණයක් හැටියට නඩත්තු. දැන් මේ ගෝරියක් ඇති වෙච්ච ගමන්ම එක පාර්ශවයකට තියෙන දැන් මේ පවුලක් හැටියට හිටියානම් යැපීමක් වෙච්ච පාර්ශවය නම් මේ නවත්තන්න හදන්නේ ඔහුගෙන් හෝ ඇයගෙන් වෙන යැපීම නවතින්න පුළුවන්. එතකොට ඒ යැපීම ගැනීම සඳහා තියෙන නඩත්තු නඩුවක්. එහෙම නැත්නම් හරි දැන් පවුලක් වෙන් වෙනවට කැමති නැහැ. දැන් මේක දැන් ගොඩක් රටවල් වල නම් මේ තියෙන්නේ මේ වගේ ගෘහස්ත ප්‍රචණ්ඩත්ව සම්බන්ධයෙන් තියෙන දේවල් දාන්නේ පුජ්‍යලය හැදෙන්න. ගොඩක් මිනිස්සු හැදෙනවා මේකෙන් පස්සේ. ඒ කියන්නේ දික්කසාදයකින් කෙරවල වෙන්නේ නැහැ ගොඩක් දියුණු රටවල් වල මේ වගේ දෙයකදී. දැන් අපේ වෙලා තියෙන තමුන් මාව පොලිසියට අරන් ගියානේ. තමුන් මාව උසාවියට අරන් ගියානේ. මෙතනින් එහාට මගුල ඉවරයි. ඒ වගේ කියන අපිට දන්නවා අපිට ඇහිලා තියෙනවා. ඒතකොට ඒක ඇවිල්ලා අර හිතේ ඇති වෙන ටිකක් තරහක් ආවේගශීලී බව. හැබැයි මේ වගේ තත්ත්වයකදී බොහෝ විට දැන් අවුරුද්දක් විතර වගේ නැත්නම් මාස ගාණක් ඒ දෙන ආඥාවේ තත්ත්වය අනුව වෙන රටවල් වල ඔහු හෝ ඇය එතනින් ඈත් වෙලා ඉඳලා ඊට පස්සේ ඒ කාලය තුල ඔවුන්ට ලංකාවෙත් තියෙනවා ඔවුන්ට කවුන්සලින් දෙනවා. ඒ කියන්නේ උපදේශන සේවාවන් පෞල් උපදේශනයට යවනවා. ඒතර අර ගෙදරින් ඈත් වෙලා හිටියට ආයතනයෙන් ඈත් වෙලා හිටියට මේක සම්බන්ධයෙන් හරි අවබෝධයක් දෙන්නට ඇතිවෙච්ච ප්‍රශ්න දෙන්න ඇයි අපේ නොගැලපීම ඇති වුණේ ඇයි අපි ගෝරියක් වුණේ ඇයි මේ ඔකාවිට එන්න යන තත්ත්වෙට
අවදානම් සහගත තත්ත්වයකට මගේ හැසිරීම ප්‍රචණ්ඩ වුණේ ඇයි කියන දේ ඒ ප්‍රචණ්ඩත්වයට පත් වූ පුද්ගලයාට හෝ ඇයට අවබෝධ වෙන්න හොඳටම ඉඩ තියෙනවා. දැන් අපි දැකලා තියෙන විදිහට නීතිඥතුමනි දැන් සමහර නඩු කටයුතු තියෙනවා මේ සාමාන්‍යයෙන් අපි ඒව ප්‍රසිද්ධියට පත් වෙන නඩු කටයුතු අපි දක්නට ලැබෙනවා. හැබැයි ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ සම්බන්ධ වෙන මේ නඩු කටයුත්තකදී ඒක ප්‍රසිද්ධියට පත් කිරීමේ හැකියාවක් ලැබෙනවද? ඒක එහෙම නැත්නම් ඒක ඉතාම වැදගත් දෙයක්. ඒ කියන්නේ දැන් ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියන දේ නැති කරලා මේ පවුල කියන කුටුම්බය රැක ගැනීමේ චේතනාවෙන් ගෙනාපු අනපනතක් තමයි මේක. එතකොට දැන් දෙන්නෙක් අතරේ ඝෂ්ටනයක් ඇති වෙලා ඒ දෙන්නගෙන් දෙන්නගේ තියෙන එකතු වීම වෙන් වෙන්න නෙමෙයි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. ඒකට යම් ප්‍රතිකර්ම යොදලා ඕම ඈත් කරලා ටික කාලයක් තියලා එතනින් එහාට මේ පවුල හෝ මේ දෙන්න ඒ කියන්නේ ලිවිං ටුගෙදර් කියන්නේ ඉස්සර වගේ නෙමෙයි දැන් එහෙමත් තියෙනවනේ සෑහෙන්න එකට ජීවත් වෙනවනේ. විවාහ නොවි එකට ජීවත් වෙනවා. ඒ වුණත් ඒ පාර්ශවයන් රකින්න ඕනේ. ඒ කියන්නේ දෙන්නෙක් එකට ජීවත් වෙනවා කියන්නේ මොකද ඉස්සර අපි අතීතයේ ගත්තොත් එහෙම මේ විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනතත් එන්න ඉස්සෙල්ලා අපි මේ කොහෙවත් ලියලා නෙමෙයි දෙන්නෙක් එක්කහුනේ. ඉතින් ඒ වගේ එහෙම දේවල් තියෙනවා. ඉතින් එතකොට ඒ එකතු වීම ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්න තමයි මේක තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක ප්‍රසිද්ධ කරනවට කවුරු හරි මේක යම් ප්‍රචාරණයක් දෙන්න කවුරු හරි සූදානම් වෙනවනම් ඒක දඬුවම් ලැබිය හැකි වරදක්. හැබැයි මෙහෙමයි. එතෙන්දී දැන් අභියාචනාධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයට වගේ තත්යකට උඩට යනවා නම් එවැනි අවස්ථාවකදී එවැනි වූ නඩු ඒ කියන්නේ මේ නඩුවෙම අර උඩ තියෙන අභියාචනා නඩු සම්බන්ධයෙන් යම් කිසි සමාජගත වීමක් වළක්වන්න ප්‍රතිකර්ම නැහැ. දැන් නීතිඥතුමනි මේ අතරතුරේ දැන් අහන්නේ මේ වග උත්තරකරුවෙකු මේ අධිකරණීය මග හැරියොත් ඔහුට එම දවසට හෝ එම දිනයට ඒ වෙලාවට එන්න නොපැමිණීමේ හැකියාවක් තිබුණොත් කොයි විදිහටද ඔහුට මේ හෝ ඇයට ඒ සඳහා මේ අධිකරණයෙන් ලැබෙන සහයෝගයක් ලබා දෙනවද? එහෙම නැත්නම් වෙනත් දිනයක් ලබා දෙනවද? සහ මේ ඔස්සේ කොයි විදිහට නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියලාත් අපි කතා කරමු. ඒක තමයි ඒකේ පැහැදිලිවම දැන් අධිකරණයට එන්න කියලා පොලිසිය මගෙන් පුද්ගලයෙකුට දැනුම් දීපු අවස්ථාවකදී ඔහු අධිකරණයේ මගහැරලා තියෙනවා නම් එහෙම නැත්නම් අධිකරණයට ගිහිල්ලා අර දින 14කට වළංගු වෙන ආඥාවක් අරගෙන ඒ ආඥාව ඔහුට නිසි ලෙස නොතීසි කරලා තියෙන අවස්ථාවකදී හරි එහෙම නැත්නම් ඔහුට මොකක් හරි ඒ කියන්නේ එහෙම අවස්ථාවකදී ඔහුට අසනීප තත්ත්වයක් එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහුට ඒක දැන් අර ගෙදර බිත්තිය ඇලෙවුවයි කියන්නේ. දොරේ ඇලෙවුවනේ. දැන් ඔහුට ඒක සම්ප්‍රේෂණය නොවී තියෙන්න පුළුවන් නේ. ඇත්තට සාධාරණ විදිහට බලුවොත්. එවැනි අවස්ථාවකදී අධිකරණය ඒක නැවත නිකුත් කිරීමක් බොහෝ විට කරනවා. එතකොට නැවත ඒක රීෂු කියන්නේ නැවත නිකුත් කරන්න කියලා කියනවා. එතකොට එහෙම නැත්නම් ඔහු මේක හිතාමතා පැහැර කරන අරිනවා කියන එක ඒ අදාළ නඩුව කටයුතු කරගෙන යන ක්‍රියාදාමයේ තුලදීම ඔහු මේක හිතාමතා පැහැර හැරීමක් කරනවා කියලා ග්‍රාම සේවක මගින් එහෙම තහවුරු කරගැනීම සිදු වෙනවා. එතකොට එතෙන්දී ඔහුට විරුද්ධව කෙලින්ම ඔහු නැතුව මේක ඒ තියෙන අවදානමේ ස්වභාවය අනුව ස්ථිර වෙනවා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් නම් අර දින 14න් පස්සේ ඇතිවෙන ඒ తত্ত্বය එක්කෝ නියෝගයේ දීලා නැතුව නොතීසියක් විතරක් දෙන අවස්ථා තියෙනනේ අවදානම අඩුයි කියලා තියෙන වෙලාවදී ඒ වුණත් ඔහු දිගින් දිගට මග හරිනවා නම් ඒ తত্ত্বය හරියට තහවුරු කරන්න පුළුවන් නම් වින්දිතය ඉල්ලුම් කරන පාර්ශවයට වින්දිතයට එතනදී ඔහු නැතුව වුණත් ඒ නියෝගය ලබා ගන්න පුළුවන්. දැන් නීතිඥතුමනි දැන් මේ දිනවල විශේෂයෙන්ම ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ සිදුවන කාලවකවානුවක් විදිහට අපිට දක්නට ලැබෙනවා. මොකද බොහෝ දෙනා නිවස තුලටම වෙලාම ඉන්නේ දැන් ටික කාලයක වෙලාව ඉඳලම අපිට බොහෝ කාලයක් තිස්සේම අපි ඔස්සේ ඉන්නේ. සහ මේ අපි රෝහල් ආරංචි මාර්ග සහ මේ විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ අපි දක්නට අහන්නට ලැබුණා මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ වැඩිවීම පිළිබඳව. දැන් සමහර වෙලාවට දැන්
අපිට අධිකරණයේ පිහිට පැතීමට අවස්ථාව ලැබුණත් මේ කාලෙදී අධිකරණයත් වසා තැබෙන නිසාවෙන් අපිට කොයි විදිහටද අපි මේ ඔස්සේ කටයුතු කරන්න ළඟම තියෙන පොලිසිය වෙත යොමු වෙන්නට අවශ්‍යයිද? එහෙමත් නැත්නම් අපිට මොන වගේ සහනයක්ද බලාපොරොත්තු වෙන්න පුළුවන් නීතිමය පැත්තෙන් අපි බොහොම කෙටියෙන් සඳහන් කරමු අපිට ලැබිලා තියෙන කාල වේලාවත් අවසන් නිසා. ඇත්තටම Tamanට එහෙම අවධානමක් තියෙනවා නම් වහාම Taman ඒ සම්බන්ධයෙන් අදාළ පොලිසියට ගිහිල්ලා පොලිසියට පැමිණිලි කරලා ඒ අදාළ දැන් අපි මුලින් සඳහන් කළානේ ප්‍රතිපාදන ඒ ප්‍රතිපාදන අනුගමනය කරලා මේක හැබැයි මහේස්ත්‍රාත්වරු වැඩ දැන් මේ දවස්වල රජයේ මේ වැනි මේ දෛනික පහළම ජනතාවගේ කරුණු කාරණා බාරව කියන්නේ මෙවැනි වූ කටයුතු දෛනික කටයුතු රටේ නීතිය පවත්වාගෙන යන්න තියෙන මහේස්ත්‍රාත් අධිකරණය තියෙනවා. ඒ මහේස්ත්‍රාත් අධිකරණයට මහේස්ත්‍රාත්වරු වැඩ කරන දවස් ගොඩක් වෙලාට වැඩ කරනවා සතිය දවස්වල. එහෙම නැත්නම් අත්‍යවශ්‍ය කාරණා සම්බන්ධයෙන් ඕන්ට ඒ නඩුව අහන්න බලය දීලා තියෙනවා. ඒතකොට පොලිසිය මගින් ඒක ගිහිල්ලා මේ මහේස්ත්‍රාත්වරයා ඉඳගන්න ඒ සතිය දවස්වල ඒක කෙරෙන්නේ මොකද තමන් මරණයටපත් වීම සඳහා හරි අය හරි කරනවා නම් අයගේ හෝ ඥාතීන් කරනවා නම් ඒ தත්ත්වය තුළ තවදුරටත් ජීවිතය රැක ගැනීමට දරුවන්ගේ ජීවිතය රැක ගැනීමට තමන්ගේ වාසස්ථානයේ අහිමි වීම වගේ තත්ත්වයන් අවදානමක් තියෙනවා නම් වහා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට මේ දේවල් විවෘතයි. එතන නීතිඥ මහත්මයෙක් මාර්ගයෙන් යන්න පුළුවන්. ඉහළ හදිසි අවශ්‍යතාවයන් මගේ ඉල්ලීම කරන්න පුළුවන්. එහෙම නැත්නම් පොලිසිය මගින් ඒ කටයුත්ත කරන්න පුළුවන්. හොඳයි. ඉතින් අපි අද දවසේදී කතා බහ කරමින් සිටියේ මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්ව ක්‍රියාවලිය සම්බන්ධයෙන් කොයි විදිහටද අපිට නීතිමය සහනයක් ලබා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ. ඒ වගේම තමයි නීතිය පැත්තෙන් කොයි විදිහටද මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියන වගේ තමයි අපි අද දවසේදී කතා කරේ. ජ්‍යෙෂ්ඨ නීතිඥ මහේෂ් කටුනායක නීතිඥතුමා සමග සම්බන්ධ වෙලා ඉතින් අපි මතක් කරන්නම් ඔබට අවස්ථාව තියෙනවා ඔබට නීති ආධාර කොමිෂන් සභාව වෙත යොමු වෙලා ඔබට තියෙන මේ නීතිමය ගැටලු සම්බන්ධයෙන් කරුණු දැනගන්නටත් ඒ ඔස්සේ කොයි විදිහටද ඔබ නීතිය ක්‍රියාත්මක කර යුත්තේ කියන මගක් දැනගැනීමේ හැකියාවක් ලැබෙනවා. නීති ආධාර කොමිෂන් සභාවේ දුරකථන අංකය 0112 433 618 0112 433 එහෙමනම් අද දවසේදී විශේෂයෙන්ම මෑත කාලයේදී අපිට කතා කර යුතුම මාතෘකාවක් තමයි ගෘහස්ත ප්‍රචණ්ඩත්වය. ඉතින් ඒ ඔස්සේ අද දවසේදී අපත් සමග ජූරියේ විශේෂාංගයෙන් එකතු වුණු ජ්‍යෙෂ්ඨ නීතිඥ මහේෂ් කටුනන්ද නීතිඥතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපත් සමග සම්බන්ධ වුණාට. ආයුබෝවන් කියලා ඔබතුමාට සමතෙනවා. ඉතින් අඟහරුවාදා අපි යොමුනට ලැබී තියෙන කාල වේලාවත් මේ විදිහට අවසන් වෙනවා අද දවසට. නමුත් හෙට දවසේදීත් අපි බදාදා අපි යොමු වෙලෙන් ඔබ මුණ ගැහෙන බලාපොරොත්තු වෙන අපි සමගන යන්නේ සූදානම් වෙන්නේ. අර උදෑසන මතක් කරා මම ඔබට ජීවිතේ අපිට ලැබෙන මේ කාල සීමාව තප්පරයක් වුණත් අපිට බොහොම වැදගත්. හැබැයි ඒ තප්පරය ඒ දවසේ වේලාව අපිට අද විතරයි ලැබෙන්නේ. ඒක හෙට දවසේදී අලුත් විදිහට තමයි අපිට ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අද දවසේදී මේ ලැබෙන දේවල් උපරිම ප්‍රයෝජනෙට ගන්න ජීවිතේ හැමෝත් එක්කම සතුටින් සමාදානෙන් සමගිව මේ සාමකාමීව ජීවත් වෙන්න ලැබිලා තියෙන මේ කාලේ උපරිම ප්‍රයෝජනට අරගෙන ජීවත් වෙන්න කාගේවත් හිත රිද්දවන්නේ නැතුව ඉතින් හැම කෙනෙක් එක්කම සුහදව කටයුතු කරගෙන හැමදේම හොඳින් බෙදා හදාගෙන ජීවත් වෙන්න කියන වගත් මතක් කරමින් අපි අද දවසේදී අඟහරුවාදා අපි යොමුලෙන් සමගන යනවා. ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම නිරෝගී වන සුබ දවසක් වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.